समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजहंस सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नंदति पुत्तेहि पुत्तिमा गोमिको गोहि ततेव नंदति उपदीहि नरसंस नंदना नहि सो नंदति सो निरूपदी सोचति पुत्तेहि पुत्तिमा गोमिको गोहि ततेव सोचति उपदीहि नरसंस सोचना नहि सो सोचति सो निरूपधीति श्रद्धावंत पिन्नुतुनी बौद्धारूप वाहिनी ओस्से लोव पुराम विसुरुवा हरिन दायकत्व धर्मदेशनावයි පින්වත් සියලු දෙනාම දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. සෑම සියලු දෙනාටම මෙවන් වූ කාල සීමාවක මේ ධර්මලාභයේ ලැබෙන එක පවා ලොකු පිහිටක් බව ලොකු රැකවරණයක් බව හොඳට තේරුම් ගත යුතු අවස්ථාවයි. අපි හැමෝම ජීවිතයේ කෙලවර මරණය තියාගත්තු පිරිසක්. මේ දේශනාව කරන මමත් යම් තාක් වූ අය වේ නම් බණ ඒ අය නොඑක් තරාතිරම්වල නොඑක් මට්ටම්වල අය වෙන්නට පුළුවන්. ඒ සියලු දෙනාම ජීවිතයේ කෙලවර මරණය තියාගත්තු පිරිසක්මයි. නමුත් ඒ කෙලවර වෙන්නේ තව අවුරුදු 10කින් වෙන්නත් පුළුවන්. කෙනෙකුට තව අවුරුදු 20කින් වෙන්නත් පුළුවන්. තව අවුරුදු කෙනෙකුට 30කින් වෙන්නත් පුළුවන්.
තව අවුරුදු 30කින් විතර කෙලවර වෙයි කියලා හිතාගෙන ඉන්න අයට අද රාත්‍රියේ වෙන්න පුළුවන්, හෙට උදෑසන වෙන්න පුළුවන්. අන්න ඒ තරමටම අද ඔබ ඉදිරියට, මම ඉදිරියට ජීවිතේ පවතිනා වූ අනියත භාවය කියන එක හොඳට ප්‍රකට වෙලා ඉදිරිපත් වෙච්ච වෙලාව. තමා තුළින් දැකිය යුතු මරණය, තමා තුළින්ම වටහාගත යුතු මරණය, තමා තුළින්ම වැඩිය යුතු මරණ සතිය අද කර්මස්ථානයක් විලා ගෙයක් ගානේ, පුද්ගලයෙක් ගානේ ඉස්සරහට ආපු වෙලාව. එවන් වූ කාලයක තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට පිළිසරණ සාදා ගැනීම ඇර ඔබටවත් මටවත් පින්නතුනේ කිසිම අස්සසිල්ලක් නැහැ. ඒ මොකද ඔබට මම කියලා කෙනෙක් දැඩිව දැනිලා ඇති. මගේ කියලා කොටසකුත් ඔබට දැඩිව දැනිලා ඇති. එහෙත් සමකල්හිම ස්වභාවය අද ප්‍රකට වෙලා තියෙනවා. ඒ තමයි මමත් මගේ කියු හැමදේමත් හුස්ම රැල්ලක් එක්ක අභියෝගයකට ලක් වෙලා තියෙනවා. හුස්ම රැල්ලක් එක්ක අවදානමකටපත් වෙලා තියෙනවා. මමත් මගේ කිව්ව හැමදේමත් හුස්ම රැල්ලක් එක්ක අනතුරකටපත් වෙලා තියෙනවා. එහෙමනම් මතක තියාගන්න, කොච්චර නිස්සාර ජීවිතයකද, කොච්චර නිර්ර්ථක වූ ජීවිත ගමනකද මෙච්චර කාලයක් අපි ඊටාම ලාමක වූ දේවල් වලින් සතුටු වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවිතේ හුඟක්කල් බොහෝ දෙනෙක් බොහෝ වේලාවක් සිහි මූර්ජා වෙලා සිහිනුවන නැතිව ලෝකේ කටයුතු කළ බව පේනවා. ඒක තමයි සසර වසන සත්වයාගේ හැටි. කෙලෙසුන්ගෙන් වැහිච්ච සත්වයන්ගේ හැටි ඒක තමයි. එහෙත් දැන්වත් අපිට ධර්මයේ තුලින් ආපහු සිහිනුවන උපද්දවාගෙන ජීවිතේ දිහා බලන්න සුදුසුම කාලේ උදා වෙලා තිබෙනවා. පින්නතුනේ, වැස්සක ලකුණු පහළ වෙනවා නම් ගෙට ගත යුතු සියලු දේ වහවහා ගෙට ගන්න ඕන. ඒ නිසා ඔබට මට වැස්සක ලකුණු පහළ වෙමින් තියෙනවා. ඒ නිසා කරගත යුතු කුසල් වහා සම්පාදනය කරගන්න අපි සියල්ලෝ අප්‍රමාදී වෙමු. ඒ සඳහා අද මේ දේශනාව අපි ආරම්භ කරන්නේ, අද මේ උතුම් දේශනාව ධර්ම දානයක් ලෙසින් ලෝකයේ පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ රාජගිරියේ පදිංචි කුඩා විදානගේ පවුලේ පින්වන්ත දූදරු පිරිස විසින්. පින්නතුනේ, සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමින් අපි දේශනාව ආරම්භ කරමු. දායකත්වය ධර්මින් ධර්ම දානය සිදු කරන සියලු දෙනාටමත්, ලෝකය පුරාම ගෞරවයෙන් ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන, පින්නතුනේ, මේ කාලයට අනුව හොඳට තේරුම් ගන්න පුළුවන් ගාථා රත්නයක් තමයි මාතෘකාවට ගත්තේ. මේ ගාථා රත්නය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේත් සඳහන් වෙනවා. ඒ වගේම මාර සංයුත්තේත් සඳහන් වෙනවා. දේවතා සංයුත්තේ කියන්නේ ඒ වගේම සංයුත්තයක් තියෙනවා දේව පුත්ත සංයුත්තේ කියලා. දේව පුත්ත සංයුත්තේදී විස්තර කරන්නේ නම් සඳහන් වන දෙවි කෙනෙක් මුල් කරගත්තු දේශනාව. ඒ දේශනාව සඳහා මුල් වෙච්ච දෙවි කෙනෙකුගේ නම නම් වශයෙන්ම සඳහන් වෙනවා. එවන් දේශනා තමයි දේව පුත්ත සංයුත්තේ සඳහන් වෙන්නේ. දේවතා සංයුත්තේ සඳහන් වෙන්නේ
නම් සඳහන් නොවන්නා වූ දෙවි කෙනෙක් මුල් කරගෙන දෙසූ දේශනා. එතකොට සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ නන්දන වර්ගය කියලා වර්ගයක් තියෙනවා. අන්න ඒ නන්දන වර්ගයේ පින්නතුනේ සූත්‍රයක් තියෙනවා නන්දති කියලා සූත්‍රයක්. නන්දති කියන එකේ තේරුම සතුටු වෙයි කියන අදහස. නන්දති කියන එකේ තේරුම සතුටු වෙයි කියන අදහස. අන්න ඒ නන්දති සූත්‍රයේ තමයි මේ දේශනාවට මාතෘකා කළ ගාථා රත්නයන් දෙක සඳහන් වෙන්නේ. ඒ ගාථා රත්නයන් දෙකම සංයුත්ත නිකායේ මාර සංයුත්තේ සඳහන් වෙනවා. පින්වත්නි, දවසක් එක්තරා දේවතාවෙක් තථාගත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. දෙවිවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එන්නේ, බණ අහන්න එන්නේ මධ්‍යම රාත්‍රියේ. ඒ මධ්‍යම රාත්‍රියේ එක්තරා දේවතාවෙක් මුළු මහත් ප්‍රදේශයම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ දේවතාවා ඉන්න භූමිකාවත් එක්ක දේවතාවාට තියෙන වැටහීමත් එක්ක ගාතාවක් බුදුරජාණන් වහන්සේට කිව්වා. ඒ ගාතාව මොකද්ද? නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති උපදීහි නරස්ස නන්දනා නහි සෝ නන්දති සෝ නිරූපදී. නන්දති පුත්තේහි පුත්තිමා. පුත්තිමා කියලා කියන්නේ පුත්තු ඉන්න කෙනා. ඒ කියන්නේ දරුවෝ ඉන්න කෙනා. මෙතන පුත්තු කියලා කියන්නේ දියණිවරු අත්හැරලා නෙමෙයි, මෙතන පුත්‍ර කියන වචනෙන් අදහස් කරන්නේ දරුවෝ කියන පොදු වචනයයි. එතකොට පුත්තිමා දරුවෝ ඉන්න අය පුත්තේහි ඒ ඉන්න දරුවන්ගෙන්ම නන්දති සතුටු වෙයි. ඒ තමයි පළවෙනි පදේ තේරුම. දරුවෝ ඉන්න අය දරුවෝ නිසා සතුටු වෙයි. ගෝමිකෝ ගෝහි තතේව නන්දති. එතකොට ගෝමිකෝ කියලා කිව්වේ ගවයන් ඉන්න තැනැත්තා. මේ ගවයන් කියන වචනේ මෙතනට ගත්තේ එදා තිබුණු මිනිස්සුන්ට, එදා ඉන්දියාවේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම වස්තුව තමයි ගව සම්පත. නත්ති ගෝ සමිතං ධනං කියලා කිව්වේ ගවයන් හා සමාන ධනයක් නැහැ කියලා. ඒ තරම්ම ගව සම්පත එදා ඉන්දියාවේ හරි වටිනවා. ඒ නිසා තමයි මේ වටිනම වස්තුව මෙතෙන්ද ගත්තේ. ගෝමිකෝ ගෝහි තතේව නන්දති. ගවයෝ ඉන්න කෙනා ඒ විදිහටම ගවයෝ නිසා සතුටු වෙනවා. එතකොට මේක අද අපිට ගලප ගන්න වෙන්නේ පින්නත් අපිට ගව සම්පත නැති නිසා අද අපිට මේවා ගලප ගන්න පුළුවන් වෙන්නේ පින්නත් කෙනෙකුට ඉඩ කඩම් වෙන්න පුළුවන්, කෙනෙකුට මහ විශාල ගේ දොර වෙන්න පුළුවන්. සමහර අයට පින්නතුනේ මෙහෙත් ගයක් තියෙනවා, තව කොහේ හරි ඒත් ගයක් තියෙනවා, පිටරටක අධ්‍යයක් දොරක් තියෙනවා. එහෙම අයත් ඉන්නවා. එතකොට පින්වත්නි, ඊළඟට තව කෙනෙකුට යාන වාහන වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට තියෙන නොඑක ආකාරයේ ඇඳුම් ආයිත්තම් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට තමා සන්තකව තිබෙන්නා වූ ධනය වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් මෙතන පොදුවේ ගත්තම අන්න ඒ තියෙන දේවල් නිසා ඒ තියෙන දේවල් වලින්ම ඒ අය සතුටු වෙනවා. සල්ලි තියන අය සල්ලි වලින් සතුටු වෙනවා. මේ දෙවියා කියන්නේ. ඉඩම් තියන අය ඒ ඉඩම් වලින් සතුටු වෙනවා. යාන වාහන තියන අය යාන වාහන වලින් සතුටු වෙනවා. මහ විශාල ගෙවල් දොරවල් රාශියක් තියන අය ඒ වයින් සතුටු වෙනවා. ලොකු ලොකු ව්‍යාපාර තව පුළුල් වෙන්න ඒ ව්‍යාපාර තියන අය ඒ වයින් සතුටු වෙනවා. ලෝකෙ හිම එකක් තියෙනවා. ඒකයි මෙතන කිව්වේ ගවයන් ඉන්න අය ගවයන් නිසා සතුටු වෙනවා. ඊළඟට කියනවා උපදීහි නරස්ස නන්දනා. නැවත කියනවා මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාව නෙමෙයි. මේක අර දේවතාවෙක් ඇවිල්ලා කිව්ව දේ. දේවතාවෙක් කියන්නේ කොහොම කෙනෙක්ද? කාම භූමියේ ඉන්න බව ගමන සිඳපු නැති කාම සම්පත් සේවනය කරමින් ඉන්න කෙනෙක් තමයි මේ කතාව මේ කියන්නේ. භව ගමන සිඳපු නැති, ඒ වගේම
කාමයේහි ඇලිලා ගැලිලා කාම සම්පත් විඳිමින් ඉන්න දෙවි කෙනෙක් තමයි මේ කියන්නේ මේ කාරණේ. උපදීහි නරස්ස නන්දන. උපදී කියලා කිව්වේ කාම වස්තු වලට. කාම වස්තු වලට. ඒ කාම වස්තු නරස්ස නන්දන මිනිස්සුන්ගේ සතුටට තියෙන දේවල්. ඒ කියන්නේ මිනිස්සුන්ට සතුට ගෙනල්ලා දෙනවලු මොකක්ද? කාම වස්තු. නහි සෝ නන්දති සෝ නිරූපදී. යමෙකුට සතුට නැත්තම් ඒ පුද්ගලයා කාම වස්තු තියෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ යමෙකුට කාම වස්තු නැත්තම් ඔහුට සතුටකුත් නැහැ කියන එකයි මේ කියන්නේ. දැන් මේ දෙවියන්ගේ කියමන, දෙවිය කෙනෙකුගේ කියමන. එතකොට අද ලෝකේ ඔබ හිතන්න බලන්න දෙවි කෙනෙක් යම් දෙයක් ඔබට කිව්වා නම් පින්වත්නි, ඒ දෙවි කෙනෙක් කිව්ව මාත්‍රෙන් ඔයත් ඔය එක දරන්නේ නැද්ද, අදහන්නේ නැද්ද? ඔබ හිතලා බලන්න. අද ලෝකේ කවුද පින්වත්නි දෙවියන්ගේ වචන හොයාගෙන යන්නේ නැත්තේ? කොච්චරනම් දෙනෙක් පින්වත්නි දෙවියන් කියන දෙයට එහා පැත්තේ, එහෙමත් නැත්නම් එක ආකාර සමහර විටකදී එක දෙවියන්ගේ කියමනකුත් නෙවෙයි. සමහර තැන්වල දෙවියන්ගේ නැතුව කපුවන්ගේ කියමනට වැඩ කරන අය ලෝකේ කොච්චර ඉන්නවද? හොඳ උගත්තු වෙන්න පුළුවන්. මහා බලවත්තු වෙන්න පුළුවන්. මහා දැන උගත් මිනිස්සු වෙන්න පුළුවන්. මහා ව්‍යාපාර තමන්ගේ ඥාණයෙන් පටන් ගත්තු අය වෙන්න පුළුවන්. තමන්ගේ ඥාණයෙන් තමන්ගේ නුවණින් ව්‍යාපාර පටන් ගත්තු අයට සමහර අවස්ථාවලදී ඉදිරි තීරණ ගන්න පින්නතුනේ කපු මහත්තයෙකුගේ වචනේ නැතුව බැරුව යනවා. එතකොට බලන්නකො මේ යටවීම කියන එක. ඒක කොයිතරම් අන්ධ බවක්ද කියලා, ඒක කොයිතරම් මුග්ධ භාවයක්ද කියලා. මහා බලයක් ලැබුණු අය සමහර අවස්ථාවන් වලදී පින්වත්නි එතැනට පැමිණෙන්නේ තමන්ගේ නුවණින්. එක්කෝ සමහර වෙලාවකදී තමන් වටා ඉන්න සේවක පිරිසකගේ උපකාර කරන පිරිසකගේ උදව්වෙන්, ඒ අයගේ පිහිටකින්, ඒ අයගේ මහන්සියකින්. හැබැයි ඒ අයට ඉදිරි තීරණයක් ගන්න බැරි වෙනවා පින්නතුනේ මේ වෙනත් ආකාරයක මිත්‍යා දෘෂ්ටික මාවතකින් ලැබෙන උපදේශක් නැතුව. ඒ තරමට මේ ලෝකයා අන්ධයි, ඒ තරමටම මේ ලෝකයා මුග්ධයි පින්වත්නි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ප්‍රඥාව නැමැති මේ නුවණ නැමැති පහන දල්වන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ඒ නිසා පින්වත්නි මේ ලෝකේ අවිද්‍යාවෙන් වැහිච්ච තැනක ඉන්නේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේටත් මේ දෙවි කෙනෙක් ඇවිල්ලා මේ සැබෑම දෙවි කෙනෙක් පෙනී ඉඳමින් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කියන්නේ. පුත්තු ඉන්න අය පුත්තු නිසා සතුටු වෙනවා. ඒ කියන්නේ දරුවෝ ඉන්න අය දරුවන්ගෙන් සතුටු වෙනවා. දැන් මේක කිව්ව ගමන් ඔය ඇත්තන්ටත් ඔය කාරණේ ඔය විදිහටම දැනෙනවා. ඇයි එහෙම දැනෙන්නේ? ඔබටත් හිතන්න පුළුවන් පරාසය අර දෙවියන්ට හිතන්න පුළුවන් වෙච්ච පරාසය ප්‍රමාණයමයි. ඒ පරාසයමයි. ඇයි? ඔබත් ඉන්නේ කාම ලෝකේ, කාම සංකල්ප මුල් කරගෙන. ඒ දෙවියත් ඔය කාරණේ කියන්නේ කාම ලෝකේ, කාම සංකල්ප මුල් කරගෙන. ඒ නිසා එකම කාම භූමියේ ඇලිච්ච කාම වස්තු ටිකකින් සතුටු වෙන, කාම වස්තු වලින් සැප විඳින එක ලොකුම දේවල් කරගත්තු අයට ඊට වඩා වෙනස් ලොකු මතයකට පැමිණෙන එක ලේසි නෑ. තථාගත බුද්ධ වචනය අදහාගෙන පින්නතුනේ කටයුතු කරන ඒ ධර්ම මාර්ගයට අනුව පින්වත්නි නුවණ මෙහෙවන්නා වූ යම්කිසි ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් ඇරුණුකොට අන් සියලු අශෘතවන්ත ශ්‍රාවකයෝ පින්වත්නි මේ දෙවියන්ගේ වචනයක එකඟයි. ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් ධර්මයේ දැනීමේ මාත්‍රයෙන් පින්වත්නි අන්න ඒ දෙවියන්ගේ වචනය ඉක්මෙව්වොත් මිසක අශෘතවන්ත ශ්‍රාවකයෙකුට ඉක්මවන එක ලේසි නෑ. ඇයි මේ ලෝකේ කාටත් පේන්න තියෙනවා දරුවෝ ඉන්න අය දරුවෝ නිසා සතුටු වෙනවා. තියෙන දේවල් වලින් ඒ අය ඒවයින් සතුටු වෙනවා. කාටත් පේන්න තියෙනවා. හැබැයි පේන්න තියෙන දේවල් අස්සේ නොපෙනී විඳින දේවල් ලෝකයාට තේරෙන්නේ අපි මේවා නිසයි විඳින්නේ කියලා. ලෝකේ කවදත් පින්වත්නි හේතු දිහා බලපු ක්‍රමයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාවත තමයි යම් අර්බුදයක හේතුව දිහා බලන්නේ.
හේතුව දිහා බලන්නේ. අන් සියල්ලෝම හේතුව දැකලා පින්වත්නි ප්‍රතිකාර කරන අය නෙමෙයි. ඒ නිසා හේතුව දිහා නොබලන අය පින්වත්නි මේ කාරණා තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. දරුවෝ ඉන්න අය දරුවන්ගෙන් සතුටු වෙනවා කිව්වා. ගවයෝ ඉන්න අය ගවයන්ගෙන් සතුටු වෙනවා කිව්වා. ඊළඟට කියනවා පින්නතුනේ යම් කිසි කෙනෙකුට උපදීන් තියෙනවා නම් කාමවස්තු තියෙනවා නම් ඒ කාමවස්තු ඒ මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන දේවල්. යම් කිසි කෙනෙකුට කාමවස්තු කියන ඒවා නැත්තම් ඔහුට සතුටකුත් නැහැ කිව්වා. එදා මේ කතාව දෙවියා කියනකොට බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙකුගේ මේ කියවන උන්වහන්සේ පිළිගත්තේ නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව හරි ලස්සනට වෙනස් කළා. දැන් දෙවියා දැක්කේ කුමක්ද? කාමයේ ආනිසංස ටික. එහෙම නැත්නම් කාමයේ තිබෙනා වූ ආස්වාද ටික. කාමයේ තිබෙන ආස්වාද ටික. මේ ලෝකෙටම පේන්නේ කාමයේ ආස්වාද ටික. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟට මොකද්ද? කාමයේම තියෙන ආදීනව ටික. කාමයේම තියෙන ආදීනව ටික. ආස්වාදයේ පමණක් දකින තාක්කල් කාමය කියන එක පින්වත්නි ලෝකයා ඉක්මවන්නේ නැහැ. ආස්වාදේ පමණක් දකිනකම්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආස්වාද විඳින්න එපා කියන එක නෙමෙයි. ආස්වාද විඳින්න. හැබැයි එකක් දැනගෙන. මොකක්ද? ආදීනවය දැනගෙන. ආදීනව දැනගෙන. හරියට මොන වගේද? බුදුරජාණන් වහන්සේ අපිට කාමයේ පරිහරණය කරන්න කියලා දෙන්නේ හරියට පින්වත්නි ඊටාම ප්‍රපාතයක් බලනවා වගේ මහ විශාල ප්‍රපාතයක් බලනවා වගේ කාමයේ දිහා බලන්න කියනවා. කාමයේ ඇසුරු කරන්න කියනවා. පින්වත්නි ප්‍රපාතයක් දිහා බලනකොට කොහොමද? තමන්ගේ කය පසුපසට ඇදලා එහෙමත් නැත්නම් තමන්ගේ කය පසුපසට බර කරගෙන තමන්ගේ දෙනත පමණක් පින්වත්නි ඉදිරියට යොමු කරමින් තමයි පින්වත්නි ප්‍රපාතය දිහා බලන්නේ. මුළු මහත් ගත පින්වත්නි ප්‍රපාතයට නැඹුරු කරලා බලන ක්‍රමයක් අනතුරු දකින්න කෙනාට නැහෙනේ. එහෙනම් අනතුරු දකින්න කෙනා මොකද කරන්නේ? කය පසුපසට අරගෙන පින්වත්නි අර ප්‍රපාතය දිහා බලනවා. අන්න ඒ වගේ පින්වත්නි ඊටත් වඩා දරුණු ප්‍රපාතයක් තමයි පින්වත්නි කාමය කියලා කියන්නේ. ඊට වඩා දරුණු ප්‍රපාතයක්. ඒ ප්‍රපාතය සතර අපායටම අපිව වටනවා පින්නතුනේ. කාමේ නැමැති ප්‍රපාතය අපිව නිරේට වටනවා. പ്രേත ලෝකවලට වටනවා. තිරිසන් ලෝකවලට වටනවා. මේ වගේ පින්වත්නි දුගති වලට වටනකොට ඒක මොනතරම්නම් ප්‍රපාතයක්ද? අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කය පසුපසට කරගෙන ප්‍රපාතය දිහා බලනවා වගේ පින්නතුනේ කාමයේ පරිහරණය කරන්න කිව්වා හිත පසුපසට අරගෙන. එහි බැසගන්නේ නැතිව, එහි ඇලෙන්නේ නැතිව, ඒ උපාදානය කරගන්නේ නැතිව, එහි මත් වෙන්නේ නැතිව, අගදිතෝ අමුච්චිතෝ ආදීනව දස්සාවි. අගදිතෝ කියන පින්නත්නි බැහැගන්නේ නැතිව, ගැලෙන්නේ නැතිව, අමුච්චිතෝ මත් වෙන්නේ නැතිව, ආදීනව දස්සාවි. ආදීනව දැනගෙන, ආදීනව දැනගෙන නිස්සරණ පඤ්ඤාය පරිබුංජි. නිස්සරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න කිව්වා. නිස්සරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර දෙවියට කුමක්ද? කාමයේම තිබෙන්නා වූ ආදීනව ටික. කාමයේ තිබෙන ආදීනව කොහොමද? බුදුරජාණන් වහන්සේ අර දෙවියා කිව්ව ගාථාවම වෙනස් කළා, සංශෝධනය කළා. කොහොමද? දෙවියා කිව්වා නන්දති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න අය දරුවෝ නිසාම දරුවන්ගෙන්ම සතුටු වෙනවා කිව්වා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න අය දරුවෝ නිසාම තමයි ශෝක කරන්න කිව්වා. බලන්න පින්වත්නි, ඔබට නොපෙනෙන එහෙත් සිද්ධ වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ, සිහිනුවන උපද්දවලා දකින්න මඟ පෙන්වන්නේ.
දැන් අපි දරුවන්ගෙන් සතුටු වෙච්ච ප්‍රමාණය ගැන විතරයි හිතුවේ. හැබැයි දරුවන් නිසා ශෝක කළා. එක්ක දරුවන් නිසා ශෝක කරන්න වෙනවා. මේ ටික පින්වත්නි අද අපි අනතුරු දකින්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝචති පුත්තේහි පුත්තිමා. පුත්තු ඉන්න අය, දරුවෝ ඉන්න අය ශෝක කරන්නේ කවුරු නිසාද? දරුවෝ නිසාමයි. දරුවෝ නිසාම ශෝක කරනවා. දැන් මේක හොඳට හිතලා බලන්න පින්වත්නි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් දරුවෝ නිසා කොහොමද ශෝක කරන්නේ කියලා. හොඳයි. පින්වත්නි දැන් අද අපි හැම දිනාම මහ වසංගතයෙන් පීඩා විඳින කාලේ. මහා වසංගතයෙන් පීඩා විඳින කාලේ. දැන් ඔබට දැනගන්න ලැබුණොත් මොනියම් හෝ ආකාරයකින් වෙන තැනක හරි ඉන්න වෙනත් ප්‍රදේශයක හරි ඉන්න ඔබේ දරුවට මේ වසංගතය ආසාදනය වෙලා කියලා ඒ දරුවන් නිසා ඔබ විඳින සතුටක් තියෙනවද නැත්නම් ඔබ ශෝක කරනවද? ඔබට තියෙන ශෝකයක් කවුරු නිසාද? දරුවන් නිසාමයි. හැබැයි මේ ලෝකේ ඒ වසංගතයට ගොදුරු වෙච්ච එකම දරුවා ඔබේ දරුවා නෙමෙයි. වෙනත් දරුවෝ තව කී දෙනෙක් නම් මේ වසංගතයට ගොදුරු වෙලා ඇතිද? හැබැයි ඔබේ දරුවා ගොදුරු වූ තරම් ශෝකයක් ඒ දරුවන් මේ වසංගතයට ගොදුරු වුණාම ඔබට දැනුණාද? එහෙනම් දැන් ඔබට තේරෙනව නේද? වෙනත් දරුවෙක් ඒ වසංගතයට ගොදුරු වුණාම දැනුණු යම් ශෝකයක් තියෙනවා නම්, දැනුණු යම් වේදනාවක් තියෙනවා නම්, දැනුණු යම් පීඩාවක් තියෙනවා නම්, ඒ පීඩාවට වඩා ඒ ශෝකයට වඩා තමන්ගේ දරුවා ඒ වසංගතයට ගොදුරු වුණාම දැනෙන වේදනාව, ශෝකය ලක්ෂ කෝටි වාර ගානකින් වැඩි. ඇයි එහෙම වැඩි වෙන්නේ? ඒ දරුවා ඔබේ නිසා. එහෙනම් බැඳිලා ඉන්නේ යමෙක් සමගද බැඳීම දැඩි වෙන තරමට පින්නතුනේ දුක කියන එක, ශෝකය කියන එක දැනෙන වාර වැඩි. දැනෙන ප්‍රමාණය වැඩි. නමුත් බැඳීමෙන් උපදින ආස්වාදයක් නැතුව නෙමෙයි. ඒ ආස්වාදය මුල් කරගෙන ඒ ආස්වාදේ ප්‍රාර්ථනා කරගෙන බැඳෙන අයට තේරෙන්නේ ඒ බැඳීම එක්කම අපි ආදීනවය එක්කත් බැඳෙනවා කියලා. ආදීනවය එක්කත් බැඳෙනවා කියලා. අපිට හිතෙන්නේ ඒ ආදීනව වලින් තොරව ආස්වාදයක් විඳින්න පුළුවන් කියලා. එහෙම එකක් බෑ පින්වත්නි. ලෝකේ කොතනකවත් පින්වත්නි මේ කාම වස්තු වලින් නিত্য වූ ඒකාන්ත සැපයක් විඳින්න බෑ. මේ කාමය තුලින් ඒකාන්ත සැපයක් නැහැ. ඒකාන්ත සැපයක් නැති වුණාට මේ කාමය තුල ඒකාන්ත දුකක් නැද්ද? ඒකාන්ත දුකක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සෝචති පුත්තේහි පුත්තිමා. දරුවෝ ඉන්න අය යම් දවසක ශෝක කරන්නේ දරුවෝ නිසාමයි. ඔබ ඉදිද්දි දරුවන්ගේ මරණය සිද්ධ වුණොත් එතනත් ඔබට ශෝකයක් තියෙනවා. හැබැයි දරුවෝ ඉදිද්දි ඔබට මැරෙන්න වුණොත් දැන් දරුවෝ ජීවත් වෙනවා. දරුවෝ මැරුන්නේ තවම. නමුත් ඔබට මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔබට සතුටුද? නෑ පින්වත්නි. ඒත් ශෝකයක් තියෙනවා. ඒත් ශෝකයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දරුවෝ ඉන්න අය දරුවෝ නිසා සතුටු වෙනවා කියලා දෙවියා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා යම් දවසක යම් වෙලාවක දරුවෝ ඉන්න අය ශෝක කරනවා නම් ඒ දරුවෝ ඉන්න අය ශෝක කරන්නේ දරුවෝ නිසාමයි. කොච්චර බලන්න පින්වත්නි තථාගතයන් වහන්සේගේ ඥානය. ඊළඟට දේශනා කරනවා පින්වත්නි දැන් දෙවියා කිව්වා ගෝමිකෝ ගෝහි තතේව නන්දති. ඒ විදිහටම මොන විදිහටද? දරුවෝ ඉන්න අය දරුවෝ නිසා සතුටු වෙනවා වගේ ගවයෝ ඉන්න අය ගවයෝ නිසා සතුටු වෙනවා කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා දරුවෝ ඉන්න අය දරුවෝ නිසාම ශෝක කරනවා වගේම ගෝමිකෝ ගෝහි තතේව සෝචති. ගවයෝ ඉන්න අය ශෝක කරන්නේ ගවයෝ නිසාමයි කිව්වා. මේ කියන්නේ යම්තාක් වූ කාම වස්තුන් නැත්නම් ඉඩම් කඩම් ධන ධාන්‍ය ආදිය වෙයි නම් ඒ හැමෝම ශෝක කරන්නේත් ඒව නිසාමයි පින්වත්නි.
ඒව නිසාමයි. දැන් හිතන්න බලන්න පින්වත්නි මේ කාලේ වෙනකොට පින්වත්නි මිනිස්සු ගොඩනගාගත්තු මහා පරිසරයක් එහෙමත් නැත්නම් මහා වපසරියක් අද වෙනකොට පින්වත්නි විනාශයි. මිනිස්සු තව අවුරුදු 10 20 30 40 ඉදිරියට හීන දැක්කා. බුදුහාර වදාලා ප්‍රායෝගික ධමයක් අනාගතයේ තාම ඇවිල්ලා නැහැ. අතීතේ ගෙවිලා ඉවරයි. වර්තමානයේ සිහියෙන් ජීවත් වෙන්න කියලා. හැබැයි අනාගතයේ ගැන බලාපොරොත්තු කෝටි ගණන් ගොඩ ගහපු අපිට වර්තමානයේ සිහිය පවත්වා ගන්නත් බැරි වුණා පින්වත්නි. ඒ තරම්මත් වුණා. ඊළඟ මොහොතේ මරණය තියයි කියලා ඊළඟ මොහොතේ මරණය උදා වෙයි කියලා හිතුවේවත් නැති මිනිස්සු අවුරුදු 30 40 50 60 පින්වත්නි තමන්ගේ දරුවන්ගෙත් අවුරුදු 30 40 යනකම් හීන ගොඩ ගැහුවා. සැලසුම් හැදුවා. මේ කියන්නේ අනාගතේ සැලසුම් කරන්න එපා කියන එක නෙමෙයි. නමුත් පින්වත්නි එහි තියෙනවා යම් ප්‍රමාණයක්. දැන් අද ඒ ගොඩනගපු සියලු සැලසුම් ඉවරයි පින්වත්නි. දැන් ශෝක කරනවා. ආරම්භ කරපු ව්‍යාපාරය ඉවරයි. මම මේ කියන්නේ ව්‍යාපාර ආරම්භන්න එපා කියන එක නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න දැන්. තේරුම් ගන්න මහන්සි ගන්න බුදුහාරෝ මේක දේශනා කළා නේද කියලා. පින්වත්නි යම් තාක් වූ කාම වස්තු වේ නම් පින්වත්නි අද ඒ හැම එකක්ම ශෝකේ තමයි ගෙනල්ලා දෙන්නේ. දෙවියා කිව්වා පින්වත්නි උපදීහි නරස්ස නන්දනා මේ කාම වස්තු කියලා කියන්නේ මිනිසුන්ට සතුට ගෙනල්ලා දෙන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා උපදීහි නරස්ස සෝචනා. කාම වස්තු කියලා කියන්නේ මිනිස්සුන්ට ශෝකය ගෙනල්ලා දෙන දේවල්. නහිසෝ නන්දති සෝ නිරූපදී. දෙවියා කිව්වා යමෙකුට කාම වස්තු නැත්තම් ඔහුට සතුටකුත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා නහිසෝ සෝචති සෝ නිරූපදී. යමෙකුට කාම වස්තු නැත්තම් ඔහුට ශෝක කිරීමකුත් නැහැ කිව්වා. දැන් ඔබ හිතන්න හොඳට පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මෙවන් වූ කාලයක ආරම්භ කරපු ව්‍යාපාර ණය වෙලා හරි ගත්තු මහා විශාල යාන වාහන හදන්න පටන් ගත්තු මහ විශාල මන්දිර වගේ ගෙවල් මේ හැමදේම ඔබට ඇති. ඔබ විසින් ගොඩනගාගත්තු හීන දැකපු ලොකු ලෝකයක් ඔබට ඇති. අදවන් වෙලාවක ඒ වගේ වපසරියක් හදාගත්තු ඔබද සතුටින් ඉන්නේ. එහෙමත් නැත්තම් මේ සියල්ල අත්හැරපු පාත්‍රයක් තුන් සිවුරත් අතට ගත්තු භික්ෂුවක්ද සතුටින් ඉන්නේ කියලා හුවොත් එහෙම ඔබට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? මේ මහ වසංගතයෙන් ඔබට අහිමි වෙන්න දේවල් හුඟක් තියෙනවා. අහිමි වෙච්ච දේවලුත් හුඟක් තියෙනවා. අවදානමක් අනතුරක් ඔබ ඉස්සරහටම හැම නිමේෂයක් ගානේ දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි සියලු දේවල් සිතින් අත්හැරපු ලැබෙන දෙයකින් සතුටු වෙන භික්ෂුවකට තුන් සිවුරත් පාත්‍රයක් පමණක් අතේ ඇති භික්ෂුවකට පිරිසෙමුත් වෙන් වෙලා ගියපු භික්ෂුවකට කිසිවක් කෙරෙහි කිසි ගැටීමක් නැහැ. අහිමි වෙන්න දෙයක්වත් නැහැ. අමුතුවෙන් හිමි කරගත යුතු දෙයක්වත් නැහැ. අමුතුවෙන් අත්හැරිය යුතු දෙයක්වත් නැහැ. උන්වහන්සේ එතනමයි. එහෙනම් මතක තියාගන්න ලෝකයේ පින්වත්නි බාහිර ලෝකයේ නොඑක් දේවල් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන ගානේ පින්වත්නි ධර්මය නොදන්නා වූ කාමයේ මුසපත් වූ අසෘතවත් පෘථග්ජනයා අසෘතවත් ශ්‍රාවකයා ඒ හැම එකකින්ම ඒ අතට වෙනෙනවා මේ අතට වෙනෙනවා පින්වත්නි. හරියට බිලි කොක්කකට ඇමිනිච්ච මාළුවෙක් පින්වත්නි ඒ බිලි බාන මිනිස්සයා විසින් ඒ අත මේ අත විසි කරන්න පුළුවන් වගේ.
පින්වත්නි මේ ලෝකේ බාහිර දේවල් වලින් මේ ලෝකයේ ඇලිච්ච බැඳිච්ච මිනිස්සයා ඒ අතට මේ අතට විසි කරලා පීඩාවටපත් කරන්න පුළුවන්. හැබැයි මේ ලෝකයෙන් සිත කලවගත් උත්තමයව මේ කිසිවකින් පින්වත්නි හොල්ලන්න බෑ. මේ කිසිම දෙයකින් පෙරලන්න බෑ. මේ කිසිම දෙයකින් කම්පා කරන්න බෑ. ඇයි? කාම වස්තුන් කෙරෙහි තිබෙන අපේක්ෂාවෙන් ඒ ශ්‍රාවකයා හිත ගලවලයි තියෙන්නේ. ඒ නිසා කාමයන්ගේ ඊටාම ස්වල්ප මාත්‍ර වූ සැපයක් ආස්වාදයක් නැති නෑ. නමුත් ආදීනව කියන ඒවා ඉදිරියට එනකොට පින්වතුනේ බලවත් වෙනකොට ප්‍රකට වෙනකොට අර කාමයේ ආස්වාද විඳපු අයට පින්වත් ඒවා දරා ගන්න බැරි වෙලා යනවා. ප්‍රිය දේවල් නිසා සතුට උපදිනවා කියලා කිව්වට ඒ ප්‍රිය දේවල් නිසාමයි ශෝක කරන්නේ. බුදුහාඳුරෝ ඒ බවයි දේශනා කළේ. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ තියෙනවා පින්නතුනේ පිය ජාතික කියලා සූත්‍රයක්. දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා එක්තරා ගෘහපතියෙක්. මේ ගෘහපතියගේ දරුවා මැරිලා. හඬනවා, වැළපෙනවා, විලාප තියනවා, කන්නේ නැහැ, බොන්නේ නැහැ, නාන්නේ කියන්නේ නැහැ, අඳින්නේ පළඳින්නේ නැහැ. තමන්ගේ නොඑක ආකාර වෘත්තීය කටයුතු ගොවිතැන්පත් ආදිය ඒ වගේම ව්‍යාපාර කටයුතු ආදිය ඒවායේ නිසිලෙස කටයුතු කරගන්නේ නැහැ. හැමදාම මේ ගෘහපතියා කරන දේ තමයි කන්නේ බොන්නේ නැතුව වැහැරිලා ගිහිල්ලා සොහොන බදාගෙන අඬනවා. දරුවා සිහි කර කර මගේ පුතේ උඹ කොහෙද ගියේ කියලා. එහෙම අඬනවා. දවසක් මේ විදිහට අඬන මේ ගෘහපති ආව තථාගත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. බුදුරජාණන් වහන්සේ ඇහුවා ගෘහපතිය නුඹේ ඉඳුරන් වල වෙනසක් තියෙනවා කිව්වා. නුඹේ ඉන්ද්‍රියයන් වල නුඹේ රූපේ නුඹේ වෙනසක් තියෙනවා කිව්වා. ගෘහපතිතුමා කිව්වා ස්වාමීනි මොකද එහෙම වෙනසක් නොවෙන්නේ? එහෙම වෙනසක් නොවෙන්නේ මොකද? මගේ එකම පුතා මැරුණානේ. ඒ මැරිච්ච දුකට ස්වාමීනි මට කන්නත් බෑ. මට බොන්නත් බෑ. අඳින්න පළඳින්නත් බෑ. වැඩප්පලක් කරන්නත් බෑ. ඉතින් මං හැමදාම කන්නේ බොන්නේ නැතුව මගේ දරුවගේ සොහොන ළඟට ගිහිල්ලා ස්වාමීනි මං අඩියට අඬනවයි කිව්වා. හරියට අඬනවයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා ගෘහපතිය ඒක එහෙම තමයි. ඒක එහෙමම තමයි. මේ ප්‍රිය මනාප වස්තු හින්දා ගෘහපතිය දුක, ශෝකය, සන්තාපය උපදිනවයි කිව්වා. එක පාරම පින්වත්නි මේ ගෘහපතිය නිහල වෙලා බුදුරජාණන් වහන්සේට කිව්වා මොකද්ද ස්වාමීනි කිව්වේ? ප්‍රියමනාප දේවල් නිසා දුක, දෝමනස්සය, කනස්සල්ල උපදිනවා. ස්වාමීනි ප්‍රියමනාප දේවල් නිසා උපදින්නේ සතුටනේ, සොම්නසනේ, ප්‍රීතියනේ. කොහොමද දුක උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිගන්නේ නැතිව පින්වත්නි පිළිකුල් කරලා ප්‍රතික්ෂේප කරලා නැගිටලා ගියා. දැන් බලන්නකො මේ ලෝකේ මේ කියන්නේ ඒ ගෘහපතියාගේ කතාව විතරක් නෙමෙයි. මේ ඇතිවෙන දේ නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දෙසූ බණ කියනකොට ඒ බණ අත්හැරලා යන ඒ වගේ ගෘහපතියෝ කොච්චර ඉන්නවද? අදත් බුදුරජාණන් වහන්සේ වදාළ දුක කියන එක පින්වත්නි ලෝකෙත් තියෙන දේ, නැති දේ නෙමෙයි. ඒ තියෙන දුක පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ දේශනාව ප්‍රතික්ෂේප කරලා ඔය බණ අහලා හරියන්නේ නැහැ කියලා පින්වත්නි කාමයේ ඇලිලා ගෙලිලා යන ඒ වගේ ගෘහපතියෝ අද කීයක් ඉන්නවද? අර ගෘහපතියා යන ගමන් කල්පනා කරනවා පුදුම කතාවක්නේ බවත් ගෞතමයන් වහන්සේ කිව්වේ. මෙහෙම යන ගමන් පින්වත්නි දැක්ක එක තැනක මිනිස්සු ටිකක් දාදු සෙල්ලම් කරනවා. දාදු සෙල්ලම් කරලා තැනට ගිහිල්ලා අර මිනිස්සයා කිව්වා මේ පුදුම වැඩක්නේ. මම බවත් ගෞතමයන් වහන්සේ හම්බෙන්න ගියා. හම්බෙන්න ගිහිල්ලා කිව්වා මගේ පුතා මෙහෙම මැරුණා. මට ඒ දුක දරන්න අමාරුයි, වැඩප්පලක් කරන්නත් බෑ, කන්න බොන්නත් බෑ. මං හැමදාම දරුවාගේ සොහොන බදාගෙන අඬනවා කියලා. එතකොට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කිව්වනේ ගෘහපතියේ ඒක එහෙම තමයි. ගෘහපතියේ ඒක එහෙම තමයි.
ප්‍රිය මනාප දේවල් නිසාමයි දුක ශෝකය හටගන්නේ කියලා බවත් ගෞතමයන් වහන්සේ කිව්වනේ. ඉතින් ඒ වෙලාවේ මම කිව්වා කොහොමද ස්වාමීනි එහෙම වෙන්නේ? ප්‍රිය මනාප දේවල් නිසා සතුට සොම්නසනේ උපදින්නේ කියලා මම බවත් ගෞතමයන්ට කියලා උන්වහන්සේගේ වචනේ පිළිගන්නේ නැතුව මං ආවයි කියලා ඒ ගෘහපති අර දාදු සෙල්ලම් කර ඉන්න මිනිස්සු ටික කර කිව්වා. ඒ මිනිස්සු ටිකත් කිව්වා ඇත්ත. ශ්‍රමණ බවත් ගෞතමය කිව්ව එක කොහොමද සිද්ධ වෙන්නේ? ඔබ කිව්ව එක හරි, ඔයා කිව්ව එක හරි. ප්‍රියමනාප දේවල් නිසා උපදින්නේ සතුට සොම්නසනේ දුක කොහොමද උපදින්නේ කියලා අර ගෘහපතියට වැටහෙන කාරණේම දාදු සෙල්ලම් කරන මිනිස්සු ටිකත් පින්නත් ඉස්තිර කළා. ඔන්න මෙතන සියුම් දෙයක් තියෙනවා. ඒ තමයි මේක ගිහිල්ලා අහන්නේ කාගෙන්ද බලන්නකෝ. ධර්මයේ දන්න, ධර්මයට අනුව කල්පනා කරන විඤ්ඤ පුරුෂයෙක්ගෙන්ද මේක අහන්නේ? කියන්නේ නුවණැති පුරුෂයෙක්ගෙන්ද මේක අහන්නේ? නෑ පින්නත් මේ ගිහිල්ලා අහන්නේ දාදු සෙල්ලම් කරන මිනිස්සු ටිකකින්. සූදුවක ඉදිච්ච මිනිස්සු ටිකකින් මේක අහන්නේ. ඒ නිසා ජීවිතයේ ඔන්න මේ සූත්‍රයේ තව දෙයක් තේරුම් ගන්න. ධර්ම මාවත කුමක්ද අධර්ම මාවත කුමක්ද කියන එක අහන්න යන්න එපා පින්වත්නි සූදු කෙලින මිනිස්සුන්ගෙන්. මේ සූදු කෙලින්නේ සාමාන්‍ය සූදුවක් නෙවෙයි පින්වත්නි. මේ කාමයේ ඇලිලා ගැලිලා බැඳිලා මේවයි දොසක් ආදීනවයක් දකින්න නැති මිනිස්සුත් කෙලින්නේ සූදුවක්ම තමයි පින්වත්නි. ඒ නිසා මාවත මොකද්ද නොවග මොකද්ද වැඩ මොකද්ද අවැඩ මොකද්ද පින මොකද්ද පව මොකද්ද මේ කහන්න යන්න එපා සූදු කෙලින මිනිස්සුන්ගේ. තමන්ට හැඟෙන දේවල් තමන්ටම ඒ විදිහටම දරා ගන්න ඕන වුණාම මිනිස්සු පින්වත්නි ප්‍රයෝගයක් කරනවා. මොකද්ද ප්‍රයෝගය? ඒ වචනය සනාත කරන පිරිසකගෙන් මේක අහලා දැන ගන්නවා. තමන්ම දන්නවා මේ වචනේ තමයි මෙයා සනාත කරන්න කියලා. එයාගෙන්ම හිතාමතාම අහලා එයා විසින් සනාත කළාම ඒකනේ එයත් කිව්වේ කියලා ඒකම දරා ගන්නවා. ඒ නිසා අපේ මතයක් හරිද වැරදිද කියලා බලන්න ඕන ඊට වඩා පින්නත් ධර්මයට අනුගතව කල්පනා කරන කෙනෙක් එක්ක සංසන්දනය කළා. එයාගේ වචනයකින් තමයි ඒක පින්නත් තෝරා බේර ගන්න ඕන. ඒ නිසා ඔබේ හිතට ඔබ අහු වෙන්න එපා. පින්වත්නි දැන් අර මනුස්සයා කල්පනා කළා ඒකනේ මේ සූදු කෙලෙන මිනිස්සුත් කියනවනේ මං හිතන එක හරි කියලා. දැන් එයාගේ මතේ මෙයා දරාගත්තා. දැන් මේ කතාව පසේනදි කොසල් රජුරුවන්ගේ රජමාලිගයටත් ගියා. කොසල් රජුරුවන්ගේ නුවණැති බිසව තමයි කෝසල මල්ලිකාව. තාම තියුණු නුවණක් ඇති තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් තිබිච්ච බිසව. බිසව ගෙන්නලා ඇහුවා මල්ලිකාවනි බවත් ගෞතමයන් වහන්සේ තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරලා තියනවලු. ප්‍රිය මනාප දේවල් හින්දා තමයි දුක දුම්නස උපදින්නේ කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවලු කිව්වා. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කිව්වා මහරජුරුවන් වහන්සේ තථාගතයන් වහන්සේ එහෙම එකක් දේශනා කළා නම් ඉතින් ඒක ඒ විදිහම තමයි කිව්වා. ඒක එහෙමම තමයි කිව්වා. එතකොටම කොසල් රජුරවන්ට එකක් කේන්ති ගියා. කොසල් රජුරෝ කිව්වා හරියට සුවච කීකරු ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයා කියන එක ඒ විදිහට මෙහෙම තමයි කියලා පිළිගන්නවා වගේ. බවත් ගෞතමයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියන එක නුඹත් පිළිගන්නවා මට පේන්නවත් ඉන්න එපා කියලා මල්ලිකාව එතනින් බැහැර කළා. මට පේන්නේ නැති වෙන්න යන්න කිව්වා. වහාම යම් පිට වෙලා යන්න කිව්වා මෙතනින්. ඔය අතරේ පින්වත්නි කෝසල මල්ලිකාව එක්තරා බ්‍රාහ්මණයෙක් යවුව පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා තමන් වඳින විදිහට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණය තෝරා බේරාගෙන ආපහු ඇවිල්ලා තමන්ට කියන්න කිව්වා. දැන් අර බ්‍රාහ්මණයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළාද ප්‍රිය මනාප දේවල් නිසා දුක ශෝකය හට ගන්නවා කියලා. ඔව් බ්‍රාහ්මණයෙක් එහෙම තමයි කිව්වා. ස්වාමීනි ඒක එහෙම කොහොමද වෙන්නේ? ප්‍රිය මනාප දේවල් නිසා උපදින්නේ සතුටනේ. ප්‍රිය මනාප දේවල් නිසා උපදින්නේ සොම්නසනේ. ප්‍රිය මනාප දේවල් නිසා උපදින්නේ සුවයනේ. කොහොමද
දුක දුම්නස උපදින්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් බ්‍රාහ්මණය හොඳට මෙනෙහි කරන්න කිව්වා. මේ සවැත් නුවරම එක්තරා මිනිසෙක් එක්තරා පුද්ගලෙක් වීදියක් ගානේ මාවතක් ගානේ හඬමින් විලාප තියමින් එනවයි කිව්වා අම්මා හොයාගෙන. ඇයි? ඔහුගේ අම්මා මැරිලා. ඔහුගේ අම්මා මැරිලා. අම්මා මැරිච්ච දුකට ඒ අම්මා හොයාගෙන වීදියක් ගානේ මාවතක් ගානේ සිහිසුන් වෙලා විදිනවා කිව්වා. අනේ මගේ අම්මා කොහෙද? මගේ අම්මා කොහෙද? මේ ලෝකේ මැරිච්ච එකම අම්මා යා නෙමෙයි. නමුත් තමන්ගේ අම්මා තමන් සමීපව බැඳිලා ඉඳලා ඒ අම්මා මැරෙනකොට අම්මලා මැරෙනවයි කියලා දන්න මිනිස්සුන්ටත් පින්නතුනේ සිහිනුවන පවත්වා ගන්න බැරි වෙන තැන් තියෙනවා. ඒ තමයි කාමයේ හැටි. ප්‍රිය මනාප වස්තුන්ගෙන් වෙන්වීමේ දුක එහෙමයි. ප්‍රිය මනාප වස්තුන්ගේ ආදීනවය එහෙමයි. පින්වත්නි මේ කාරණා හොඳට මෙනෙහි කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය ඒක නිසා තමයි කියන්නේ කිව්වා ප්‍රියමනාප දේවල් නිසා දුක දුම්නස උපදිනවයි කියලා. තවත් කෙනෙක් ඉන්නවා. එයාගේ පියතුමා මැරිලා. පියා මැරිච්ච දුකට අනේ මගේ පියා කොහෙද? මගේ පියා කොහෙ ගියාද කියලා මාවතක් ගානේ වීදියක් ගානේ ඇවිද අඬ ඇවිදිනවයි කිව්වා. මොකක් නිසාද? ප්‍රිය වූ දේවල් අහිමි වීම නිසා. ප්‍රිය වූ අය වෙන් වෙච්ච නිසා. එහෙනම් ප්‍රිය වූ දේවල් නිසාමයි දුක ශෝකේ උපදින්නේ කියලා ඒකයි දේශනා කළේ කිව්වා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් පින්නතුනේ මේ ප්‍රිය දේවල් නිසා දුක ශෝකය හටගන්න හැටි පිය ජාතික සූත්‍රයේදී විස්තර කළා. ඒක අර බ්‍රාහ්මණයා රජමැදුරටත් ගිහිල්ලා කාරණය සඳහන් කළා. එතකොට බලන්න ලෝකේ ඔබ යම්තාක් දුක් වෙලා තියෙනවා නම් ඔබ වැඩියෙන්ම දුක්ුනේ ඇත්තටම ඔබට ප්‍රිය දේවල් නිසාද? එහෙමත් නැත්නම් ප්‍රිය නොවන දේවල් නිසාද කියලා බැලුවොත් ඔබ වැඩියෙන්ම ජීවිතේ දුක් වෙලා තියෙන්නේ ප්‍රිය දේවල් නිසා, ප්‍රිය අය නිසා. ඔබ වැඩියෙන්ම පින්වත්නි දුක් විඳලා තියෙන්නේ මොනවා වෙනුවෙන්ද කියලා බැලුවොත් එහෙම ඒ දුක් විඳලා තියෙන පින්නතුනේ ප්‍රිය දේවල් නිසා, ප්‍රිය අය නිසා. අදටත් පින්වත්නි යම් තාක් දුක් දුම්නස් දුක්ඛම් කටළු විඳිනවා නම් ඒ විඳින්නේ මොනවා නිසාද කියලා බැලුවොත් ඒ ප්‍රිය දේවල් නිසා, ප්‍රිය අය නිසා. යම් තාක් දුක් විඳනනම් බැඳීම් නිසාද, නොබැඳීම් නිසාද කියලා බැලුවොත් එහෙම බැඳීම් නිසා. යම් තාක් වේදනා විඳිනවා නම් වින්දානම් විඳින්නත් වෙනවා නම් අනාගතයේ ඒ බැඳීම් නිසාද, බැඳීම් නොමැති නිසාද කියලා බැලුවොත් ඒ බැඳීම් නිසාමයි. ඒ නිසා මේ කාලය තුල වුණත් පින්නතුනේ භය, තැති ගැනීම, ශෝකය මේ හැම එකක්ම ඔබ හමුවට ඇවිල්ලා තියෙන්නේ. අමතක කරන්න එපා මේ හැමදේම බැඳීම් වලට තර්ජනයක් වෙන නිසා. මේ හැමදේම පීඩාවක් හැටියට ඔබ ඉදිරියට ඇවිල්ලා තියෙන එකයි. පින්වත්නි, ඒ නිසා සිහිනුවණු පද්දවා ගන්න. ටිකෙන් ටික මේ අල්ලාගත්තු ලෝකය ටිකෙන් ටික දැන් අත්තරින්න පටන් ගන්න. ටිකෙන් ටික අත්තරින්න පටන් ගන්න. මේක ලේසි නෑ. අල්ලාගත්තු විදිහට අත්තරින එක ලේසි නෑ. නමුත් පින්වත්නි ආදීනව මෙනෙහි කරනකොට ටිකෙන් ටික ආදීනව වටහා ගන්නකොට ඒ ලෝකය ඔබෙන් ටික ටික අත්හැරෙන්න පටන් ගන්නවා. ඒ අත්හැරෙන දෙයට අත්හැරෙන්න ඉඩ දෙන්න. පින්වත් සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාව
ධර්ම දානයක් ලෙස බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ රාජගිරියේ පදිංචි කුඩා විධානගේ පවුලේ පින්වන්ත දූදරු පිරිස විසින්. ඒ පින්වන්ත පිරිසගේ අරමුණු අතරට එක් වෙන්නේ වසර 2කට පෙර නිදන ප්‍රාප්ත දයාබර පියතුමන් වන කුඩා විධානගේ ධර්මපාල පියතුමාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම වසර 5කට පෙර මිය පරලොව ගිය කාන්ති අමරසේකර ආදරණීය මෑණියන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අපවත් වී වදාළ පරම පූජනීය බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩවිසූ දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. වත්මන් සභාපති ගෞරවාර්හ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේ හැටියට මටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා වගේම ධර්ම ප්‍රචාරක කටයුතු ලෝක ශාසනික මෙහෙවර සිදු කිරීමට නිදුක් නිරෝගී සුවත් ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයක් වේවායි ආශිර්වාද කරනවා. ඒ සමගම කොවිඩ් වසංගතයෙන් විපතට පත්ව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම මේ පීඩාකාරී කාල සීමාව වහවහා දුරු වී සතුට සමාදානින් යුක්තව සුවපත් භවෙන් යුක්තව පිළිවෙත් ගුණ පුරාගෙන උතුම් නිවනින් සැනසීමට වාසනා භාග්‍ය උදා වේවා කියලත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ අරමුණු වූ පරිද්දෙන් පරමාර්ථ වූ පරිද්දෙන් රැස් කරගත් උදාාරතර කුසල් වසර 2කට පෙර මිය ගිය කුඩා විධානගේ ධර්මපාල පියතුමන් කාන්ති අමරසේකර මෑණියන් ඇතුළු කොට ඇති දායකත්වයේ දරන පින්වතුන් මෙන්ම ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් නමින් මිය ගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපතටපත් වෙත්වා, ජාත්‍යාදී දුකෙන් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සත්පුරුෂ සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කළ සදැහැති හැමටත් නිදුක් නිරෝගී බව, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුදුපසේ බුදුමහරහත් උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික අප්‍රමාදී දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය වූ බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී
චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.